දුසපින්නතුනි අපි සුපුරුදු පරිදි අද දවසේ අපි අභිධර්ම වැඩසටහන ආරම්භ කරමු. අපි එදත් මතක් කළා අපි දැන් දීර්ඝ කාලයක් අභිධර්මය ඉගෙන ගත්තා. 2014 ඉඳලා ආරම්භ කරපු අභිධර්ම සාකච්ඡාමය වැඩසටහන් ටික තමයි තාමත් අපි දිගට කරගෙන යන්නේ. මේ කිට්ටුවට එනකන් මෙච්චරක් නොකොලත් මේ කිට්ටුවට එනකන් අපි අභිධර්මයේ ඉගෙනගෙන ආයෙත් මුලට ගිහිල්ලා 2017 ඉඳලා නැවත මුලින් ඉඳලා කරන්න පටන් ගත්ත එක මේ වැඩසටහන. ඉතින් ඒ අනුව අපි දීර්ඝ කාලයක් තිස්සේ ධර්මයේ ඉගෙන ගත්තා. ධර්මයේ ගැන ගොඩාක් කරුණු කතා කළා. මම හිතන්නේ අපි ඒ අනුව ධර්මයෙන් ගොඩක් පෝසත් වෙලා තියෙනවා. මම එදත් මතක් කළා අපිට කොයි විදිහේ ගැඹුරු බණක් කොයි විදිහේ ධර්මයක් ප්‍රකාශ කළත් ඒ ප්‍රකාශ කරන ධර්මය කොතනින්ද කියලා දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට අපිටත් අනික් බණ අහගෙන ඉන්නකොට සමහර කරුණු වලදී මතක් වෙනවා ඒ අය ඒ අභිධර්ම කරුණු දැනගෙන හිටියානම් ඒ කරුණ ඊට වඩා ලස්සනට තවත් වෙනත් ආකාරයකට දකින්න පුළුවන්ව විස්තර කරනවා නේද කියලා අපිට බොහෝම වෙලාවට හැඟිලා යන අවස්ථාවන් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අභිධර්මයේ ඉගෙන ගන්නවා කියලා කියන එක බොහෝම වැදගත් දෙයක්. ඒකේ තියෙන වටිනාකම ධර්ම කරුණක් කියනකොට ඒ ධර්ම කරුණේ නිවැරදි භාවයත් සමහරවිට අපට අමතක වෙලා තියෙන්නත් පුළුවන්. නමුත් මතක් වුණ මොහොතකදී හරි ඒ ධර්ම කරුණ වල නිවැරදි ස්වභාවයත් ඒ ධර්ම කරුණ වල යථා ස්වභාවයත් මේවා අපට යන්තමින් හෝ වටහා ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒක තමයි මේ ධර්මයත් එක්ක අපි මෙතුවක්කල් ඉගෙන ගැනීම හැසිරීම ධර්මයේ තුල ජීවත් වීම තුලින් අපි උපදවාගෙන තියෙන්න ඕනේදී. ඒ වගේම අපි ඒහා සමගින්ම භාවනා කරන්න පටන් ගත්තා. ඒ නිසා ප්‍රායෝගිකවම මේ කියන කරුණු අපේ ජීවිතය තුලින් අපට දකින්න පුළුවන් මේ කියන කරුණ අපි දැනගන්න ඕන නිසා මේ අපි හොඳින් සිහිපත් කරන්ට ඒ නිසා කල්පනා කරගන්නට ඒ විදිහට අභිධර්මයේ කියන එක කොච්චර වටිනවද කියන බව අපි මේ හිතාගන්නට මේ පුළුවන් වෙනවා නම් ඒක කොච්චර වටිනවද කියලා කල්පනා කරගන්නට. ඒ නිසා මේ ධර්මයේ තිබෙන වටිනාකම අපට මේ කරුණ වලින් මනවින් වැටහෙනවා. අපි ඉගෙන ගන්න එකේ තියෙන වටිනාකම මේ අපි තේරුම් ගන්නවා නම් ඒක බොහොම හොඳයි. ඒ කියන්නේ ඒ ඉගෙන ගන්න එක අපි අපේ ජීවිතයට එකතු කර ගන්නවා කියන එක. ඒ නිසා ඒ කරුණොත් ඒ වගේම මම හිතන්නේ අපිට කොතනකින් හරි බණක් අහනකොට නාම රූප පිළිබඳව ධර්මයේ ගැඹුරු කරුණු පිළිබඳව අපට වැටහෙනවා නම් මම හිතන්නේ මේ අයට වැටහෙනවා නම් ඒ අය මේ පිළිබඳව කරුණු කියනකොට වැඩියෙන්ම සතුටු වෙන්නේ මම. මොකද මේ ඉගෙනගත්තු ධර්මය නිහය තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා ඒ ධර්මයේ තුල කතා කරන්න පුළුවන් ගැඹුරු ධර්මයක් තේරුම් ගන්න පුළුවන් පිරිසක් බිහි වෙලා ඉන්නවා කියන බව සිහිපත් කරලා අපි බොහොම සතුටටපත් වෙනවා. මොකද ඒ ධර්මයේ තියෙන වටිනාකම නිසාම. ඒ නිසා සතුටටපත් වෙන්න මේ ධර්මය කොච්චර වටිනවද? ඒ වටිනාකම අපට ප්‍රමාණ කරන්න බැහැයි කියන බවත් මේ මොහොතේදී සිහිපත් කර ගන්න ඕනේ. ඒ නිසා ඒ අප්‍රමාණ වූ වටිනාකමක් තියෙන ධර්මයක්. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොයිතරම් වටිනවද කියලා අපට හිතා ගන්නවත් පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ කරුණු මම හිතන්නේ මේ අයට දැනට වැටහෙනවා ඇති. මොකද
ඒ තරම් ගැඹුරට බුදුහාඳුරන් වහන්සේ අපේ සිත පිළිබඳව කරුණු කාරණා විස්තර කරනවා. ඉතින් දැන් අපි මේ වෙනකොට අපි ධර්මයේහි චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන මේ ධර්ම කාරණා ටික පිළිබඳව කතා කරලා තියෙනවා. මම හිතන්නේ අපි ඒ කතා කරපු කාරණා එදත් අපි මේ මාතෘකා වශයෙන් සිහිපත් කරගෙන ගියා. විටින් විට අපි මාතෘකා වශයෙන් හෝ සිහිපත් කරගමු. මොනවද අපි ඉගෙන ගත්තේ කියලා. යම් මේකින් යම් මාතෘකාවක කොටසක් අපේ හිතට නැගෙන්නේ නැත්නම් මම හිතන්නේ අපි ගාව සටහන් පොත් ධර්ම පොත් තියෙනවා. එතකොට නැවත බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පන්තිය වෙලාවේදී අපින් නැවත අහනකොට අපිට නැවත ඒ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. ඒකත් හොඳින් මතක තබා ගන්නට අපිට යමක් අමතක වෙනවා කියන එක සාමාන්‍යයෙන් ස්වභාවිකයි. ඒ නිසා යම් මාතෘකාවක යම් කොටසක් අමතක වෙලා තියෙනවා නම් ඒ මේ පන්ති අවස්ථාවකදී ඕනම කෙනෙකුට ඒ පිළිබඳව අහන්න පුළුවන්කමකුත් තියෙන බව මේ මොහොතේදී විශේෂයෙන් සිහිපත් කරනවා. ඉතින් මේ විදිහට අපි කතා කරගෙන ඇවිදිලා මේ ධර්මයේ වැදගත්ම කොටසකට අපි ආවා මේ සමුච්චේ සංග්‍රහයට. එතකොට මේ සමුච්චේ සංග්‍රහය තුලදී අපි අර ඉගෙනගත්තු දේවල් වල බොහෝමයක් කරුණු එකට එකතු කරලා ඉගෙනගෙන ඉදිරියට ගමන් කරනවා. එතකොට දැන් අපි මේ වෙනකොට අකුසල ධර්මයන් කතා කළා. ඒ වගේම කුසල් අකුසල් දෙකම මිශ්‍රව තියෙන දේවල්. ඒ දෙකම එකට මිශ්‍රව තියෙන දේවල් කතා කළා මිස්සක සංග්‍රහය කියලා. ඊට පස්සේ තමයි අපි මේ බෝධිපාක්ෂික ධර්ම වලට ආවේ. මේ බෝධිපාක්ෂික ධර්මයන්ගේ අපි කතා කරන්න පටන් ගත්තේ අපි දන්නවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව මේ අයට හොඳට මතකයි සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රදාන සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්බොජ්ජංග ආර්ය ශ්‍රාංගික මාර්ග. එතකොට මෙන්න මේ ගොඩවල් 7 යටතේ 37ක් ධර්මතාවයන් කතා කරනවා. එකෙන් අපි සතර සතිපට්ඨානේ කතා කළේ 4 කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා. ඉතින් ඒකේ අපි කායානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා මේ දෙක කතා කරලා ධම්මානුපස්සනාව කතා කරන්න පටන් ගත්තා. ඒ කරුණු තුنين එතකොට 4 වෙනි කරුණට අපි එළඹිලා තියෙනවා ධම්මානුපස්සනාවට. එතකොට ධම්මානුපස්සනාවේහි අපි නීවරණ පිළිබඳව කතා කළා. ඒ වගේම අපි පංචස්කන්ධය පිළිබඳව කතා කළා. පංචස්කන්ධය කොහොමද මේ විදර්ශනා වශයෙන් වඩන්නේ කොහොමද කියන එක අපි කතා කළා. ඊළඟට අපි කතා කළා ආයතන භාවනාව පිළිබඳව. ඉතින් ආයතන භාවනා කියලා කිව්වත් හරි මොකද මේ එක ආයතන පිළිබඳවනේ කතා කළේ. ඉතින් අපි ආයතන භාවනාව කියන තැනදී ආයතනයේදී කතා කරන්නට යෙදුනේ සංයෝජන ධර්ම. නිසා යම් තැනක අපි ආයතනයන් පිළිබඳව භාවනා කරනවා නම් ඒ ආයතනයන් නිසා ඇතිවෙන සංයෝජන ධර්මයන් පිළිබඳවයි අපි කතා කරලා තියෙන්න ඕනේ. මේ සංයෝජන උපදුනේ කොහොමද? ඒ සංයෝජනයක් උපදින්නේ නැති වෙන්න අපි මොකද්ද කරන්න ඕනේ කියන කරුණු අපි මං හිතන්නේ සැකවින් අපේ හිත තුළ ගබඩා වෙලා ඇති. ඊළඟට අපට තියෙන්නේ දැන් මේ කරුණු තුනම මේ ධම්මානුපස්සනාවේ ප්‍රහාණ කරන්න තියෙන දේවල්. ඊළඟට තියෙන කරුණ බොජ්ජංග ධර්ම වඩන්න තියෙන ඒවා. අර මේ හැමතැනකදීම ඒ කරුණයකදීම පහියන්ති කියන ප්‍රහීන කරනවා කියන එක කතා කළේ.
මේ බොජ්ජංග ධර්මයන් කතා කරනකොට මේ බොජ්ජංග ධර්මයන් තුලදී කතා කළේ භාවනාය පාරිපූර්ණී කියන වචනේ. මේ වචන දෙක. එතකොට වඩනවා සම්පූර්ණත්වයට පත් කර ගන්නවා කියලා. එහිම අපි බොජ්ජංග ධර්ම 7ක් කතා කළා. සති, ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි. අද 7 වෙනි එක කතා කරන්න තියෙන්නේ. එතකොට 6ක් කතා කරලා ඉවරයි. මේ ලැබිලා තියෙන්නේ මොකටද? 7 වෙනි එකට. එතකොට 7 වෙනි කරුණ පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මං හිතන්නේ සති, ධම්මවිචය, විරිය මේ බොජ්ජංග ටික මේක තමයි විශේෂයෙන් වඩන්නේ. ඒ වඩනකොට තමයි පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන ධර්මතාවයන් වලට එන්නේ. එතකොට අපි අන්තිමටම කතා කළේ සමාධි සම්බොජ්ජංගය. එතකොට සමාධිය කියන මේ ස්වභාවය පිළිබඳව අපි ගොඩාක් කරුණු සිහිපත් කරන්නට යුතුනම් මම හිතන්නේ ඒ පිළිබඳව යම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කතා කළොත් ඒ පිළිබඳව කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අපිට නැවතත් අපි එතන සාකච්ඡා කිරීමේ හැකියාවකුත් අපිට තියෙනවා. ඒ නිසා අපට ඒ සමාධි සම්බොජ්ජංගේ මේ පිළිබඳව මම හිතන්නේ මේ කරුණු අහලත් ඇහිලත් ඇති. දැන් නොඑක ආකාරයෙන් අපි කතා කරන නිසා ඒ කරුණු හොඳට හිතට වැදිලා ඇති. ඉතින් සමාධිය මේ අපි ආකාර දෙකකින් විදර්ශනාව තුළදී විදර්ශනාවට එනකොට එන්න පුළුවන්. එකක් සමත යානික වශයෙන් එන්න පුළුවන්. අනිත් එක විදර්ශනා යානික වශයෙන් එන්න පුළුවන්. සමත යානික පුජ්‍යලයන් හඳුන්වනවා චේතෝ විමුක්තික කියලා. එද සමාධිය ගොඩ නගාගෙන චතුත් අධ්‍යානීය ගොඩ නගාගෙන හෝ ඒ තුලින් විදර්ශනායින් පසුව විදර්ශනා වඩාගෙන ගිහිල්ලා මාර්ගඵලයන්ටපත් වීම. එහෙම ධ්‍යාන වඩන්නේ නැතුව, ධ්‍යාන වලට යන්නේ නැතුව සිතේ ඇති වෙන උපචාර සමාධියකින්, ඒ කියන්නේ ෂණික සමාධියක් තුළදී විදර්ශනා වඩාගෙන ගිහිල්ලා ඒ විදර්ශනාව දෙන් නිවන අවබෝධ කරනකොට අපි කියනවා පඤ්ඤා විමුක්තික කියලා. නේද? පඤ්ඤා විමුක්තික කියලා කියනවා. මේක මතකත් ඇති ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟ කහාමුදුරු නමක් පැවිදි වෙලා බුදුහාමුදුරන් වහන්සේ සමීපයේහිම නිතර වැඩ ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සමීපෙහි නිතර වැඩ ඉන්න මේ හාමුදුරන් වහන්සේ මේ අනික් හාමුදුරුවෝ ඇවිදිලා බුදුහාමුදුරන් වහන්සේට මොනවද කියන්නේ කියලා අහගෙන ඉන්නවා. ඒ අහගෙන ඉන්නකොට දවසක් මේ බුදුරජාණන් වහන්සේ ළඟට හාමුදුරුවෝ පිරිසක් වැඩලා උන්වහන්සේලා අරිහත්ත්වය සාක්ෂාත් කරපු කරුණු බුදුහාමුදුරන් වහන්සේට ප්‍රකාශ කළා. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒ කරුණු පිළි අරගත්තා. ඊට පස්සේ මේ හාමුදුරන් වහන්සේලා එතනින් එළියට වඩිනකොට අර අහගෙන හිටපු හාමුදුරුවෝ අර හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා අහනවා ඔබ වහන්සේලාට උඩින් යන්න පුළුවන්ද? ඉද්ධි ප්‍රාතිහාරය පාන්න පුළුවන්ද? ඔබ වහන්සේලාට මේ දේවල් කරන්න පුළුවන්ද? නොයෙක් දේවල් අහනකොට ඒ හාමුදුරුවෝ කියනවා අපට නම් බෑ කියලා. නේද? අපිත් බොහොම විලාවට අරිහත්ත්වය ගැන හිතනකොට ඔය ඉද්ධි ප්‍රාතිහාරය පිළිබඳව හිතන්ට කල්පනා කරන්නට යන අය ඉන්නවා. නමුත් මේ කරුණින් එක අපට හොඳට පේනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ හාමුදුරන් වහන්සේ අර කරුණ අහගෙන ඇවිදිලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ අර හාමුදුරන් වහන්සේලා අරිහත්ත්වය ගැන ප්‍රකාශ කරනවා. නමුත් උන්වහන්සේලාට උඩින් යන්නත් බෑ. මේ මොකුත් කරුණු සිද්ධ කරන්නට
බැරි කියලා ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ හාමුදුරන්ට ඒක එහෙම තිබ්බා වෙයි කියලා ඒ ගැන බුදුහාමුදුරන් වහන්සේ මොකුත්ම අදහසක් ප්‍රකාශ නොකොට මේ හාමුදුරන්ට ධර්මයේ විස්තර කළා දෙනවා. ධර්මයේ විස්තර කළා දෙනකොට ධර්මයේ සාකච්ඡා කරගෙන යනකොට මේ හාමුදුරන් වහන්සේට අදහස මේ හාමුදුරන් වහන්සේ ඒ බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරගෙන යනකොටම උන්වහන්සේ කෙලිස් රසලා අරහත්ත්වයටපත් වෙනවා. එහෙම අරහත්ත්වයටපත් වෙලා ඉවර වුණාම බුදුරජාණන් වහන්සේ මේ ආන්දරගෙන් අහනවා දැන් ඔබ කොහොමද? එතකොට මේ ආන්දර ප්‍රකාශ කළේ මම පඤ්ඤා විමුක්තික කියලා. මේ කතාව බොහෝම කෙටියෙන් සැකවින් අපි මතක් කරන්නේ. ඉතින් පඤ්ඤා විමුක්තික කියලා කියනවා. පඤ්ඤා විමුක්තිකයි කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ අහනවා දැන් ඔබට පුළුවන්ද එහෙමනම් දැන් අහසින් යන්න මවන්න. එතකොට මේ හාමුදුරන් වහන්සේ නෑ ස්වාමීන් වහන්සේ මට ඒව කරන්න බෑ. නමුත් මම පඤ්ඤා විමුක්තිකයි. මම ප්‍රඥාව මූලික කරගෙන අරහත්ත්වයටපත් වුණා. චේතෝ විමුක්තික නෙමෙයි. චේතෝ විමුක්තික වෙනකොට ධ්‍යාන උපදවගෙන යන ක්‍රමය. නේද? එතකොට මේ ක්‍රමයට අරහත්ත්වයටපත් වුණ හාමුදුරන් වහන්සේලා පිළිබඳව ගණන් ප්‍රමාණ හිතා ගන්න බෑ. මොකද අපි දන්නවා දැන් චුල්ලපන්තක හාමුදුරුවෝ වගේ හාමුදුරුවෝ කෙලින්ම විදර්ශනා භාවනාව තුලමයි නිරත වුණේ. ඉතින් චුල්ලපන්තක හාමුදුරුවෝ වගේ හාමුදුරන් වහන්සේලා ඒ විදිහට විදර්ශනා මේ භාවනාම කරගෙන යනකොට ඒ තුලදී උන්වහන්සේලා අරහත්ත්වයටපත් වුණා. ඒ අරහත්ත්වයටපත් වෙනකොට උන්වහන්සේලා නොඑක් විදිහේ ඉද්දීන් උපදව ගන්නට පුළුවන්කම ලැබුණා. සංසාරික වශයෙන් පුරුදු පුහුණු කළා තියෙනකොට ඒක අපට බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ධ්‍යාන සමත ධ්‍යාන කියන දේවල් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නත් පෙර ආතුව මේ ලෝකේ තිබුණා. ඒ අය ඒව වැඩුවා. අසිත තාපසතුමා හිම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙම ඒ වඩපු පිරිස අතර අය කියන බව අපි හොඳට දන්නවා. ඉතින් එහෙම වුණත් මේ අසිත තාපසතුමා වාගේ අය අරහත්ත්වයටපත් උනේ නෑනේ නේද? ඉතින් ඒ නිසා මේ ධර්මතාවයන් පිළිබඳව අපි සිහිපත් කර ගන්න ඕනේ. මේ සමතය කියන එක, ධ්‍යාන කියන එක, සමාධිය කියන එක අපිට තියෙන්න ඕනේ විදර්ශනාවත් එක්ක යන්න පුළුවන් එකක්. මම හිතන්නේ අද අපි විදර්ශනා වඩලා නිවැරදි සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගන්නවා නම් ඒක තමයි අද අපි ලබා ගන්න තියෙන හොඳම දේ, බුදුසසුනෙන් ලබා ගන්න තියෙන හොඳම දේ. මොකද අපට සමාධි වඩන්ට, සමතේ වඩන්ට ඕනම කාලයක පුළුවන්කමක් තියෙනවා. අපට මේ භවයේ අරිහත්ත්වය හෝ මාර්ගඵල හෝ නොලැබුණොත් ඉතිරි භවයකදී අපි මේ ලෝකේ යම් තැනක උප්පත්තිය ලැබුවොත් ඒ ලබනකොට අපි සම්‍යක් දෘෂ්ටිකව උප්පත්තිය ලබන්නටම ඕනේ. එහෙම නැති වුණොත් නම් අපි ලොකු අමාරුවක වැටෙනවා. ඉතින් කොහොම හෝ ධර්මය හොයාගනි. නමුත් එතනින් එහාට ගමන් කර ගන්නට බැරි වෙනවා. ඉතින් අපි දන්නවා හොඳට අපි දන්න අපි ළඟ භාවනා කරන, දැනුත් භාවනා කරන ඔය අන්‍යාගමික අය ඉන්නවා. ඒ අය ප්‍රකාශ කරන්නේ හාන්දනේ අපි මේ ධර්මයේ ගැන දැනගන්න ඉස්සෙල්ලා කරපු පාප කර්මයන් මතක් කරන්නවත් බෑ කියනවා. ඒ තරමටම පාප කර්මයන් සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා මේ බෞද්ධ පවුලක උපදිනවා කියන එකේ වටිනාකම අතිවිශිෂ්ටයි. ඒ කියන්නේ අපි උපදිනකොටම සම්‍යක් දෘෂ්ටිකත්වයෙන් යුක්තව උප්පත්තිය ලබනවා. ඒකයි
ඉතාමත්ම වැදගත් දේ වෙන්නේ. ඒ නිසා ඒ කරුණ අපි හොඳට සිහිපත් කර ගන්න ඕනේ. අපි සම්‍යක් දෘෂ්ටිකව මේ ලෝකේ උපදිනවා කියන මේක කොච්චර වැදගත්ද කියලා. ඒ නිසා ඒ අනුව අපි මේ ධර්මය පරිහරණය කරනවා නම් ධර්මයේ ඉගෙන ගන්නවා නම් ඒ ධර්මයේ තුල අපි අපේ ජීවිතය පවත්වනවා නම් අපට ඒ තුලදී කොච්චර වටිනා දෙයක් සිද්ධ වෙනවද කියන බව අලුතෙන් අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඒ බව නැවත නැවතත් අපි සිහිපත් කරනවා. ඒ නිසා කල්පනා කරගන්නට මේ විදිහට මේ අපේ සිත නිවැරදිව පවත්වා ගන්නට සූදානම් වෙනවා නම් ඒක ඉතාමත්ම වටින දෙයක් කියන බවත් මේ මොහොතේදී විශේෂයෙන්ම සිහිපත් කරනවා. ඉතින් ඒ නිසා මේ කරුණ මේ මතක් කරගෙන යන්නේ සමාධිය පිළිබඳව කරුණු ටිකක් මතක් කරන්න හිතුණු නිසා. ඒ නිසා සමාධිය අපට අවශ්‍ය කරගන්න ඕනේ විදර්ශනා වඩාගෙන යන්න. ඉතින් දැන් අපි මතක් කළා සතියයි ධම්මවිචයයි විරියයි තමයි අපි මූලිකව මේකේ කරගෙන වඩාගෙන යන්න ඕනේ. ඊටු ඒවා ඒවේ එන ප්‍රතිඵල. මම හිතන්නේ පහුගිය දේවල් ගැන කතා කරනකොට අපිට ගොඩාක් කතා කරන්නට වෙන්නේ විදර්ශනා ඥානයන් තුල ගමන් කරනකොට. මම මේ පසුබිමට එන්න හදන්නේ අද අපට තියෙන්නේ උපේක්ඛා සම්බොජ්ජංගය නිසා. උපේක්ඛාව පිළිබඳව. උපේක්ඛාව කියන වචනය නේද? උපේක්ඛා කියන වචනය අපට ගොඩාක් පුරුදු වචනයක්. නේද? මම උපේක්ෂා භාවයටපත් වුණා කියන එක අපි නිතරම කතා කරන නිතර දන්න වචනයක්. එතකොට අපි දන්නවා උපේක්ඛා කියන එක අපි මේ සිත් කතා කරනකොට මුල ඉඳලම කතා කළා. අකුසල සිතෙහි තියෙන උපේක්ඛාවක් අපි කතා කළා. නේද? අකුසලයන්ගේ උපේක්ඛාව තියෙන්නේ ලෝභය තුලත් මෝහය තුලත් කියන එක අපි දන්නවා. නේද? ලෝභය තුලත් තියෙනවා මෝහය තුලත් මේ උපේක්ඛා කියන මේ වචනය අපිට අහගන්න ලැබුණා, දැනගන්න ලැබුණා. අපි මේ උපේක්ඛාව පිළිබඳව ඒ තැන්වලදී ගොඩක් කතා කළා. ඉතින් ඊළඟට අපිට සෝබන සිත් කතා කරනකොට කුසලේතු උපේක්ඛාව තියෙනවා, විපාකේතු උපේක්ඛාව තියෙනවා, ක්‍රියාසිතේතු උපේක්ඛාව තියෙනවා. එතකොට ඒ හැමතැනදීම උපේක්ඛාව තියෙනවා. ඊළඟට අරූපාවචර සිත් ගැන කතා කරන්න ගියාම රූපාවචර සිත් ගැන කතා කරන්න ගියාම චතුත්ථ ධානීය තුලත් උපේක්ඛාව තියෙනවා. නේද? දැන් ප්‍රථම ධානයේ තුලට එනකොට විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන කරුණු පහ තියෙන්නේ. නමුත් චතුත්ථ ධානය එහෙම නැත්නම් අපි අභිධර්මයේදී කතා කරනකොට කතා කරන්නේ පංචම ධානය කියලා. මේ පංචම ධානයේ තුලෙත් තියෙනවා පංචම ධානයේ තුල උපේක්ඛාව තියෙනවා. නේද? ඒ උපේක්ඛාව අපි හැදින්නේ කොහොමද? එතන තියෙන උපේක්ඛාවට අපි කිව්වේ පංචම ධානයේ මේ කතා කළේ කොහොමද? ඔව් මතකයි නේද? විතක්ක විචාර පීති සුඛ මේ කියලා අපි විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව උපේක්ඛා ඒකාග්‍රතාව කියලා කතා කළා. එද උපේක්ඛාව සහ ඒකාග්‍රතාවය. එතකොට ඒ පංචම ධානයේ තුලයි උපේක්ඛාව අපි කතා කළේ. හැබැයි එතනින් එහා ඇති කරගන්න ඒ සමාපත්තීන් ටික හතරම උපේක්ඛාවෙන් යුක්තයි. ඒ කියලා කියන්නේ එතනින් එහාට තියෙන ඒවාෙහි උපේක්ඛාව දිකටම තියෙනවා. ඒ කියලා කියන්නේ ඒ පංචම ධානයේම ලබා ගන්න ආකාරය අනුව වෙනස් වෙනවයි කියන එකයි අපි දන්නේ නේද? රූපාරම්මණයන් ඉවත් කරලා
ඒ පංචම ධානය නැවත නැවත උපදවා ගන්න ක්‍රමවලට අනුව අපි ආකාසාඤ්ඤායතනෙ, විඥානංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥා, නා සංඥායතනෙ කියලා කරුණු වලින් හැඳින්වුවා. දැන් ඔන්න මතක තියාගෙන යන්න. එතකොට උපේක්ඛාව කොයි තැන් වලද තිබුණේ? ඉස්සෙල්ලාම අපට හම්බුණා අකුසලී උපේක්ඛාව හම්බුණා. නේද? ඊළඟට අහේතුක සිත්වලත් අහේතුක උපේක්ඛාවකුත් තියෙනවා. එතන තියෙන්නේ විපාක උපේක්ඛාවක්. දැන් තියෙන්නේ විපාක උපේක්ඛාවක්. ඊළඟට කුසලේත් උපේක්ඛාවක් තියෙනවා. සහේතුක උපේක්ඛාවක් තියෙනවා. ඊළඟට සහේතුක විපාක උපේක්ඛාවක් තියෙනවා. ඊළඟට මේ ක්‍රියාසිටවල පවතින උපේක්ඛාවක් තියෙනවා. ඊළඟට රූපාවචර පංචම ධානයේ තුල පවතින උපේක්ඛාවක් තියෙනවා. අරූපාවචර ධාන තුල පවතින උපේක්ඛාවක් තියෙනවා. නේද? මේ උපේක්ඛාව මෙතෙන්ට එනකන් ගමන් කළා. ඉතින් ඊළඟට අපිට වැදගත්ම උපේක්ඛාවක් තියෙන තැන තමයි සංඛාර උපේක්ඛාව. සංස්කාර ධර්මයන් කෙරෙහි මදහත් භාවයට පත් වෙන එක. දැන් කල්පනා කරගන්න අපි අකුසල ධර්මයන් තුළ උපේක්ඛා වෙනවා. නේද? ලෝභය තුළ උපේක්ඛා භාවයට පත් වෙනවා. ලෝභේ සතුටින් කරනවා, උපේක්ඛාවෙන් කරනවා. අපි ලෝභසිත හට ගන්නා අවස්ථාවන් පිළිබඳව හොඳින් කල්පනා කරගන්න යෙදුණා. ලෝභසිත කොයි මොහොතේදී කොයි විලාවකදී කොහොමද හටගන්නේ? නේද? අපට මතකයිනේ දස අකුසලයන් පානඝාත, දත්තාදාන, කාම මිච්ඡාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප, අවිජ්ජා, දෝමනස්ස, මිත්‍යා දෘෂ්ටි. නේද? මේ දේවල් සිද්ධ කරනකොටත් අපි උපේක්ඛාව පවතිනවා ඒ තැන්වල හැටියට. මොකද ඒවා ලෝභයෙන්, දේශයෙන් මේ කරුණු දෙක මූලික වෙලා සිද්ධ වෙන නිසා ඒවයිදී උපේක්ඛා ස්වභාවයන් අපි කතා කළා. දැන් ඔන්න මේ කාරණේ ප්‍රායෝගිකව කතා කරනකොට ඉන්ද්‍රිය භාවනා ආදී සූත්‍රයන් තුළට ගමන් කරනකොට ඒ වගේම අපි ධාතු විභංග සූත්‍ර ආදීහි කතා කරගෙන යනකොට මතක ඇති අපි නිතර කතා කරපු එකක් එහෙන් රූප දැකලා සතුටු වෙනවා. එහෙන් රූප දැකලා ගැටෙනවා. එහෙන් රූප දැකලා උපේක්ෂාවටපත් වෙනවා. මේ කරුණ තුනනේ අපිට කරන්න තියෙන්නේ. අපි කරන්නේ නේද? එහෙන් රූප දැකලා සමහර රූප නිසා අපි සතුටු වෙනවා. සමහර රූප නිසා අපි මොකද කරන්නේ? ගැටෙනවා. ඉතින් සමහර රූප නිසා අපි ගැටෙන්නෙත් නැහැ, ඇලෙන්නෙත් නැහැ. එච්චරයි. අපි දන්නවා මෙතන වෙන සංසිද්ධිය. නේද? රූපයක් දැකලා අපි ඒ රූපෙහි සතුටටපත් වෙනොත් අපි ඒ අවස්ථාවේදී අපේ සිතේ හට ගන්නවා කියලා මතක් කළා. මොන විදිහේ අනුසයක්ද? මතකද? ඒ අනුසයට කිව්වේ අවිද්‍යානුසය. නෑ, රූපයක් දැකලා සතුටටපත් වෙනකොට රාගානුසය. ඔව්, රාගානුසය එනවා. එතකොට යම් රූපයක් දැකලා ගැටීමටපත් වුණොත් පටිඝානුසය. පටිඝානුසය. එහෙමනම් රූපයක් දැකලා ඇලෙන්නෙත් ගැටෙන්නෙත් නැතුව උපේක්ෂාවකටපත් වුණොත් අවිද්‍යානුසය. අවිජ්ජානුසය. ඉතින් අපි උපේක්ෂාවකටපත් වෙන්න ඕනේ. ඇලෙන්න හොඳත් නැහැ. ගැටෙන්න හොඳත් නැහැ. නේද? ඇලීම ගැටීම නැතිව උපේක්ෂාවටපත් වෙන්නයි කිව්වේ කොහොමද?
අරමුණ හඳුනාගෙන අරමුණ දැනගෙන නේද? අරමුණට බැසගෙන නෙමෙයි. අරමුණට බැසගෙන නෙමෙයි අරමුණ හඳුනාගෙන. අරමුණ හඳුනාගෙන ඒ தත්ත්වයට එනකොට අපි අපේ සිත නිවැරදි උපේක්ෂාවකට අරගෙන ඇවිදilla තියෙනවා. නේද? දැන් මං හිතන්නේ ඒක පැහැදිලි වෙන්න ඕනේ. අපි මොකද ඒක පැහැදිලි වෙන්නේ අපට වඩාත්ම අපි භාවනා පුරුදු පුහුණු කරන නිසාම අරමුණ හඳුනාගෙන උපේක්ෂා වෙන ආකාරය අපි හිතන්නකෝ අපි ඇහින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අරමුණු ගන්නවා. එයින් තමයි වැඩිම අපි අරමුණු ගන්නෙ. කනින් එන අරමුණකට හිතන්නකෝ කනින් එන ශබ්දයකට ඇලෙන්න පුළුවන් ගැටෙන්න පුළුවන්. භාවනා කරගෙන යනකොටම හිතන්න. භාවනා කරනකොට අපි කැමති ශබ්දයක් ඇහුනොත් අපි ඒකට ඇලෙනවා. භාවනා කරන්න ගෙන යනකොට ශබ්ද වැඩියෙන් ඇහෙනකොට වැඩියෙන්ම කෙරෙනවා ඇත්තේ මම හිතන්නේ ගැටෙනවා. ඒක තමයි සමහර වෙලාවට භාවනා කරන බොහොම අය මේ ශබ්දයි භාවනා කරන්න බෑ කියන ප්‍රකාශය නිතර කරනවා. ඉතින් කටහඬ ඇහෙන එක නම් ලොකු ප්‍රශ්නයක්. ඒක භාවනාවේ අපහසුකම දෙයක් කියලා අපි දන්නවා. නමුත් අපි ඒක නැතුව අපි අපේ කටහඬ සද්දයක් නැතුව අපි වෙන සද්දයකදීත් අපි උපේක්ෂා වෙන්න පුළුවන්. ඒ වෙලාවේ අපි මේ ශබ්දේ මෙනෙහි කරනවා නම් ශබ්දේ නිවැරදිව අඳුරා ගන්නවා නම් ශබ්දේ හටගැන්ම පැවැත්ම නැතිවීම දකිනවා නම් ඇලුනෙත් නැතුව ගැටුනෙත් නැතුව ඒ තුල දකිනවා නම් අපි එතන ඇති කරගන්නේ උපේක්ඛාවක්. ඒ උපේක්ඛාව තුලදී අපි බලන්න කොයි විදිහේ තත්වයකටදපත් වෙලා තියෙන්නේ අරමුණු දැනගෙන කරන උපේක්ඛාව. මේක තමයි වඩා ගන්නටයි කියලා මේ බුදුහාඳුරන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ උපේක්ඛාව පිළිබඳව අපට ප්‍රායෝගිකවත් අපට දැනෙන තැනුත් පිළිබඳව අපි කෙටියෙන් මතක් කරගෙන ගියේ. ඉතින් භාවනාවක් වඩන විදර්ශනා භාවනාවක් වඩන පුජ්‍යලයා ගමන් කරන්නේ ඒ නිවනට යන මාර්ගයේ. නේද? විසුද්ධියට යන මාර්ගයේ. ඒ විසුද්ධියට යන මාර්ගය අපි කවුරුත් දන්නවා සප්ත විසුද්ධියක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් අපිට මේක කතා කරන්නට වෙන්නේ සප්ත විසුද්ධියත් එක්කමයි. ඒක නිසා අපි පෞගිය දවස්වලදීත් කතා කළා. මොකද බොජ්ජංග සම්බොජ්ජංගය සම්බොජ්ජංගය මේ උපේක්ඛා සම්බොජ්ජංගයයි අපි කතා කරන්නේ. නිසා උපේක්ඛා සම්බොජ්ජංගය කතා කරනවා නම් ඒක බොජ්ජංගයක් වෙන්න ඕනේ. ඒක අපි නිකං ලෝකේ ඉන්න තැනට වඩා ඉදිරියට ගිය තැනක් වෙන්න ඕනේ. එහෙමනම් අපි හොයාගෙන යන්න ඕනේ මේක කොතනද නිර්වාණ මාර්ගයේ අපි දකින්න තැන අපි එකතු කරගන්න තැන කියලා. නේද? නිර්වාණ මාර්ගයේහි එකතු වෙන තැන මේක දැනගන්න තැන කොතනද කියලා අපි මතක් කරගන්න ඕනේ. ඒක වැදගත් වෙන තැනක්. නේද? එතකොට දැන් මේ උපේක්ඛාව අපි දන්නවා අපි මේ විසුද්ධි මාර්ගයේ විසුද්ධියෙහි සප්ත විසුද්ධියෙහි කතා කරනකොට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි. නේද? එතකොට හතක් තියෙනවා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ඊළඟට ditthi විසුද්ධිය. එතකොට සීලේ පිරිසුදුකම, චිත්ත විසුද්ධිය නීවරණ ධර්මයන්ගෙන් තොර තැම්පත් සිතක් ඇති කරගන්න එක, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය නාම රූප
වශයෙන් දකින්න පුළුවන්කම, ඒ වගේම කාංකා විතරණ විසුද්ධිය හේතුඵල වශයෙන් දකින තැන, මග්ග ඥාන දර්ශන විසුද්ධිය මේ ත්‍රිලක්ෂණය නිවැරදිව දැකලා ඇති වෙන ඔන්න ඒ වෙනකොට ප්‍රීතිපස්සද්දීන් ගැන අපි කතා කරනවා. මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී. ඊළඟට ඉන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඊළඟට ඥාන දර්ශන විසුද්ධිය. මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියෙහි අපි දන්නවා විදර්ශනා ඥාන ටික අපි කතා කරනවා. අපි කෙටි වචන වලින් මතක් කරගෙන යනවා නම් උද්‍යප්ප, භංග, බය, ආදීනව, මුංචිත කම්මිතා, පටිසංඛා, ඊළඟට ඉන්නේ සංඛාර උපේක්ඛා. නේද? එතකොට මෙන්න මේ විදිහේ මේ විදර්ශනා ඥානියන් තියෙනවා. නේද? උද්‍යප්පේ ඥානිය. ඊළඟට මම හිතන්නේ අපි මේවා පහුගිය දවස්වලදී කතා කළා. උද්‍යප්පේ ඥානිය කියලා කියන්නේ අරමුණු වල ඇතිවීම නැතිවීම හොදාකාරවම හොඳින් දකින්න තැනක්. නේද? සමහර වෙලාවට භාවනා කරන්න පටන් ගත්තු කාලෙදි සමහර වෙලාවට දැනුත් වේදනාව ආපුවාම අපි බොහොම අමාරුවෙන් වේදනාව මෙනෙහි කරනවා දැඩි කොට ඉවසගෙන හරිම අපහසු තත්ත්වයකින්. නමුත් මේ උද්‍යාපාදී ඥානියන්ට ප්‍රමුණුනහම එන වේදනාවක් ඊතා සුළු මොහොතකදී ඇති වෙලා නැති වෙලා යනවා දකින්නවා. බොහෝමයක් අරමුණු වල ඇතිවීම නැතිවීම ඊ타ත්ම ශණයකින් දකින්න පටන් ගන්නවා. මේ උද්‍යප්පේ ඥානීයට පැමිණෙනකොට භංග ඥානීයට එනකොට නැතිවීම දකින්නවා. ඒ වගේම බය ඥානීයට එනකොට මේ සංස්කාරවල මේ නැති වෙන ධර්මතාවයන්ගේ බය ස්වභාවය අවබෝධ කරගන්නවා සංස්කාරවල. ඒ වගේම එහෙම නැතිවීම දකිනකොට ඒ තුලදී අපි දකිනවා ඒ නැතිවීම තුලින් අපි ආදීනවයන් දකින්න පටන් ගන්නවා. ඉතින් ආදීනවයන් ඇති වුණ තැනැත්තා කලකිරෙනවා, නිබ්බිදාවටපත් වෙනවා. මේවා විදර්ශනා වඩාගෙන යන කෙනෙක් තුල විදර්ශනා ඥාන වශයෙන් හට ගන්න හැටි අපි හොඳට දකිනවා. නේද? ඒකට කැපවිලා ඒ තුලම ඇති කරගෙන කරනකොට තමයි මේක හරියට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි නික්කම්මේ ਬਾගෙට කරගෙන යනකොට ඉතින් ਬਾගෙට තමයි අපට මේවා ලබා ගන්න පුළුවන් වෙන්නේ. නේද? අපි ඒ භාවනා කරන කාලය තුලට සියල්ල අතහැරලා ඉන්න පුළුවන් නම් අපට ඒ තුලින් අයින් වෙන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ අද ලෝකේ සියල්ල අතහරින තැන කියන තැනට එනකොට ෆෝන් එක තමයි අතහරින්න තියෙන සියල්ල කියලාත් හිතෙනවා වෙලාවකට. නේද? මේ ෆෝන් එකේ තමයි ඔක්කොම අපි තියාගෙන ඉන්නේ. ඒක වහලා දවසක් ඉන්න පුළුවන්ද කියලා බලන්න. අන්න එතකොට නික්කම්මයක් කොච්චර අපි ළඟට එනවද කියලා බලන්න. ෆෝන් එක නැත්තම් මේ අන්තර්ජාලය නැත්නම් අපි කොතන කොයි විදිහේ ජීවත් වෙයිද කියලා හිතන්නකෝ බලන්න. අන්න ඒ සියල්ල අතහැරලා ඉන්න පුළුවන් නම් තමයි මේ தත්වලටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. නේද? ඒවා කාමේ. කාමයේ අතහැර ගන්න තරමට එතෙන්ට එන්න පුළුවන්. එතකොට දැන් අපි කතා කළේ මේ අරමුණු මේවා තුලදී නිබ්බිදාවටපත් වුණා කියලා. නිබ්බිදාවටපත් වුණ තැනැත්තා මුංචිතු කම්මිතාවේ කියන මිදීමේ ස්වභාවයටපත් වෙනවා. පටිසංඛා කියන විදිහට ආපසු හැරිලා බලනවා. එහෙම වුණ පුච්චලයා සංස්කාර ධර්මයන් කෙරෙහි උපේක්ෂා ස්වභාවයටපත් වෙනවා. අන්නේ ඥානය හඳුන්වනවා සංඛාර උපේක්ඛා ඥානය කියලා. ඔන්න බලන්න මේ උපේක්ඛාවේ ඊ타ත්ම වැදගත් අවස්ථාව. වැදගත්ම අවස්ථාව මේ සංඛාර උපේක්ඛා ඥානය. ඒ කියන්නේ අපේ සිත නිවනට බොහෝම කිට්ටු වෙලා.
නේද? ඊළඟට අනුලෝම ගෝත්‍ර භූ මාර්ගඥාන. නේද? අනුලෝම නැවත ආපසු හැරිලා බලනවා. ඊට පස්සේ අපේ සිත එක්තරා තැනකට එනවා. ඒ තැනට ඇවිදින්න ඉන්නකොට මම ලෞකික ගෝත්‍රයේ ඉන්නවද ලෝකෝත්තර ගෝත්‍රයට යනවද කියන තැනකටපත් වෙනවා. එතනින් එහාට විදර්ශනා වැඩුණොත් තමයි යා ලෝකෝත්තර භූමිය කරා යන්නේ. එතකොට මේ ලෞකික භූමිය යා ඉක්මවනවා. ඒ ඉක්මවන තැන තමයි මේ ගෝත්‍ර භූ. මොන ගෝත්‍රයේද කියලා සිතා ගන්න තැනකට එන්නේ. ඉතින් ඊට ඉස්සෙල්ලා යෝගියා පත්තුනේ කොතෙන්ටද සංකාර උපේක්ඛාවට. මේක මේ ගැඹුරු කරුණක්. මම දන්නේ මම මේ කියාගෙන යනකොට වැටහෙනවද කියලා. සමහර වෙලාවට මේක නිකන් අපට මේ මොකද්ද කියලා දන්නේ නැතුවම අපි අර අපේ වචන වලින් කියන්නේ මොකුත්ම තේරෙන්නේ නැති වෙනකොට මේ මොන අnder දෙමළයක්ද කියලා කියන්නේ කියලා. නේද? ඒ වගේ මේ පත් වෙනවද දන්නේ අපිට මේ කරුණු ටික මම හිතන්නේ අපි සත්බොජ්ජංග ගැනත් මේ සප්ත විසුද්ධි පිළිබඳවත් නොඑක් වෙලාවට කතා කරලා තියෙන නිසා මේ අයට මේ කරුණු කනට හුරු වෙලා ඇති කියන බව අපි හිතනවා. එතකොට මෙන්න මේ තැනට එනකොට තමයි එයා මේ නිවැරදි උපේක්ෂාවකටපත් වෙන්නේ. ඒක හැඳින්වුවා මොකක්ද? සංඛාර උපේක්ඛාව කියලා. සංස්කාර ධර්මයන් කෙරෙහි ඇති කරගන්න උපේක්ෂාවක්. නේද? සංස්කාර ධර්මයන් කෙරෙහි ඇති කරගත්තු උපේක්ෂාවක් තමයි එතකොට මේ තැනැත්තාට මේ මොහොතේදී ඇති කරගන්න පුළුවන් වෙන්නේ. නේද? එතකොට මේ සංඛාර මේ උපේක්ඛාව කියන තැනට එනකොට අපේ සිත මේ කොයි ස්වභාවයටපත් වෙලා ඇද්ද කියන එක මේ අපි දකිනවා. නේද? එතකොට මේ සංඛාර උපේක්ඛාවට යනකම් වැඩෙන්නේ මොන විදිහේ චෛතසිකයක්ද? නේද? මං හිතන්නේ මේ මතක තියෙනවා නම් මතක් කරන්ට මොන විදිහේ මොන චෛතසිකයේද අපි මේ සංඛාරූපිකා කියලා හඳුන්වන්නේ. නැත්නම් සංස්කාරයන්ගේ උපේක්ෂා භාවයට යනකම් අපි වඩාගෙන යන්න චෛතසිකේ නම මතක ඇති නේද? මොකද්ද? අදිමොක්ඛය. අදිමොක්ඛය කියන තැන අපි මොකද්ද විස්තර කළේ? නේද? අදිමොක්ඛය මොකක් වශයෙන්ද විස්තර කළේ? අදිමොක්ඛය කියන තැනදී ඔන්න එක අපි උපේක්ඛා ස්වභාවයක් අපට තියෙනවා කියලා හිතෙනවා අපට. මොකද ඒක අකුසලයේ තියෙන නිසා. නේද? අදිමොක්ඛය කියන ධර්මතාවය කුසල අකුසල මේ හැම තැනකදීම යෙදෙනවා. ඉතින් අදිමොක්ඛය කියලා කියනකොට අපි සරලව කිව්වේ අරමුණ විනිශ්චය කරන ස්වභාවය කියන එකනේ නේද? ඊට එහා ගිය සෝබන චෛතසිකවල තවත් එකක් තිබුණා මතකද? සෝබන චෛතසික ටික මතක් කරගෙන යන්න පුළුවන්ද? සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අරූප අදෝස තත්ත්වමත්ත කාලපස්සද්ද චිත්තපස්සද්ද ඔව්. එතකොට අපට එනවා මොකක්ද? ඡත්‍ර මජ්ජත්තතා කියලා එකක්.
ඡත්‍රමත්‍රතා කියලා හැඳින්නුවේ අන්න අර උපේක්ඛාව. නේද? ඡත්‍රමත්තාවේ කියලා හැඳින්වෙන්නේ චෛතසික ධර්මයන්ගේ සමභාවය නේද? චෛතසික ධර්මයන්ගේ සමභාවය. සම තත්ත්වයට පත් කරලා තියාගන්න එක. ඒක තමයි උපේක්ඛාව වශයෙන් මේ වැඩිලා තියෙන්නේ. කුසලයේ තුල ගමන් කරනකොට විදර්ශනාවේ මේ උපේක්ඛාව වශයෙන් හඳුන්වන්නේ මොකද්ද? తත්‍ර මච්ඡත්තතා. මං හිතන්නේ මතක් වෙන්න ඇති මේ චෛතසික ටික අපිට මතකයිනේ මේ සෝබන චෛතසික එහෙම නැත්නම් කුසල සිතක එහෙම නැත්නම් සෝබන සිතක යෙදෙන චෛතසික. සෝබන කියලා සිත් කියනකොට සෝබන සිත් වලට අයිති කුසල විපාක ක්‍රියා නේද? කුසල විපාක ක්‍රියා මේ තැන්වලදී අපේ සිතේ හටගන්න චෛතසික තියෙනවා කීයක්ද? 25ක්. ඒවා අපි හැඳින්වුවා මොන චෛතසික කියලාද? සෝබන චෛතසික කියලා. නේද? සෝබන චෛතසික. දැන් අපි සෝබන චෛතසික මොකද චෛතසික අපි ඒක නිසා චෛතසික ගැන චුට්ටක් මතක් කරගෙන යන්න. චෛතසික 52යි නේද? ඒකෙන් හැම සිතකම යෙදෙන චෛතසික 7ක් තියෙනවා. ඒවට කිව්වා අපි සබ්බචිත්ත සාධාරණ. මතකයි නේද ඒ ටික? ඔව් මොනවද? රස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව ජීවිතේන්ද්‍රිය මානසිකාර. මානසිකාර. මේ හතර කිව්වා මොනවද? සබ්බචිත්ත සාධාරණ. ඊළඟට අපට ආවා ප්‍රකීර්ණක කියලා චෛතසිකය. චෛතසික 6ක්. නේද? මොනවද? විතක්ක විචාර විරිය පීති ඡන්ද. ඔව් විතක්ක විචාර අභිමුඛ අතිමොක්ඛ විරිය පීති ඡන්ද. ඡන්ද. ඒ චෛතසික 6. එතකොට මේ අර මුලින් කිව්ව සබ්බචිත්ත සාධාරණ 7යි මේ ප්‍රකීර්ණක චෛතසික 6ටයි ඒ 13ට කිව්වා අපි අන්‍ය සමාන චෛතසික කියලා. අන්‍ය සමාන චෛතසික කියලා. ඊළඟට අපි ආවේ මොනවටද? සෝබන චෛතසික වලට. නෑ අකුසල චෛතසික වලට. අකුසල චෛතසික කීයක් තියෙනවද? 14යි. මතකයි නේද? මොනවද? අකුසල චෛතසික පටන් ගන්නෙ මොකෙන්ද? මෝහ අනුත්තප්ප උද්දච්ච. ඒ හතරට කිව්වා මොකද? අකුසල සාධාරණ. අකුසල සාධාරණ කියලා. අකුසල සාධාරණ කියලා. ඊළඟට ලෝභ දිට්ඨි මාන කියන චෛතසික 3ක් තියෙනවා. ඒවා ලෝභයට අදාළ චෛතසික. ලෝභ දිට්ඨි මාන. ඊළඟට චෛතසික අපි කිව්වා මොනවද? දෝෂ ඉස්සා මච්චරිය ඔව් දෝෂ ඉච්ඡා මච්චරිය කුක්කුච්ච තීන තීන මිද්ද විචිකිච්ඡා. මේ චෛතසික වලින් දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන චෛතසික හතරට කිව්වා අපි තරහට අදාළ දේශයට අදාළ චෛතසික කියලා.
ඊළඟට තීන මිද්ද 2යි උද්දච්චයි මේ විදිහට තව චෛතසික මේ එතකොට දෝසීසා මච්චරිය කුකුච්ච තීන මිද්ද විචිකිච්ඡා ඒ චෛතසික ටික අකුසල චෛතසික 14. ඊළඟට තමයි අපි එන්නේ සෝබන චෛතසික 25ට. ඒ වයින්ොත් චෛතසික 19ක් තියෙනවා හැම සිතකම යෙදෙන චෛතසික. ඈ හැම කුසල සිතකම නේ. හැම කුසල සිතකම හැම කුසල සිතකම නේද? හැම කුසල සිතකම නෙමෙයි හැම සෝබන සිතකම. සෝබන සිතකම. ඒ කියන්නේ කුසල් සිත් කිව්වොත් කුසල විපාක සහ ක්‍රියාසිත මග ඇරෙනවා. ඉතින් අපි ඔක්කොම හඳුන්වනවා මොන නමින්ද? සෝබන. සෝබන කියන සිත් මේ කොටට ඇතුළත් වෙනවා කුසල විපාක ක්‍රියා. නේද? මේ තුන ඇතුළත් වෙනවා. එතකොට මේ චෛතසික ටික අපි සාධාරණ චෛතසික ටික මතක් කළොත් එහෙම සද්ධා මොනවාද ඒ චෛතසික ටික? සද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස තත්ත්වමච්චත්තා කායපස්සද්ද චිත්තපස්සද්ද ආත්මස්ථා චිත්තනින්ද අලෝභ අදෝස තත්ත්වමච්චත්තා ඊට පස්සේ අර දෙක කියන ඒවා නේද? කායපස්සද්දි චිත්තපස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදිතා චිත්ත මුදිතා ආදී වශයෙන් මේ කතා කරපු චෛතසික ටික නේද? කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උජ්ජකතා චිත්ත උජ්ජකතා කියලා නේද? ඒවා මේ සෝබන සාධාරණ චෛතසික කියලා කිව්වා. ඊළඟට තව චෛතසික 3ක් කිව්වා විරති කියලා. විරති චෛතසික 3 හැඳින්වීම කොහොමද? සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව විරති චෛතසික 3යි. ඊළඟට හැඳින්වුවේ කරුණා මුදිතා අප්පමාඤ්ඤ චෛතසික 2යි. ඊළඟට ප්‍රඥා චෛතසිකය වැදගත්ම චෛතසිකය. එහෙමනම් මේ తත්‍ර මජ්ජත්තතා කියන චෛතසිකේ තමා උපේක්ඛා කියන ස්වභාවය ඇති කරලා දෙන්නේ. ඒ කියලා කියන්නේ චිත්ත චෛතසිකයන්ගේ සමභාවයට පත් කරවලා තියෙන චෛතසිකය. නේද? මේක උපේක්ඛා චෛතසිකය කියලා හඳුන්වනවා. ඉතින් අපි ඔන්න දැන් චෛතසික ධර්මයන්ගේ සමභාවයට පත් වෙන තැනට එනකන් මේ නොයේ කරුණු වලින් කතා කරගෙන ආවා. ඉතින් ඊළඟට අපි කතා කරමු මේ දැන් අපි මේ බොජ්ජංග ධර්ම ගැන වලින් උපේක්ඛා බොජ්ජංගේ කියන නම අරගෙන කතා කරන්න පටන් ගත්තට සතිපට්ඨානේ කොහොමද කියලා තියෙන්නේ කියන එක අපි කතා කරන්නේ නෑ තාම. නේද? ඒක අපිට කාටවත් මතකයි. සතිපට්ඨානේ අර සුපුරුදු විදිහමයි යන්නේ. කොහොමද? සන්තං වා අජ්ජත්තං කොහොමද ඉන්න ඕනේ? උපේක්ඛා සම්බොජ්ජංග. නේද? සන්තං වා අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගං අත්තිමි අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජං ගෝති පජානාති. අසන්තං වා අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගං නත්තිමි අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජං ගෝති පජානාති. නේද? ඊළඟට යතාච අනුප්පන්නස්ස උපේක්ඛා සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති තංච පජානාති. ඊළඟට කියන්නේ කොහොමද? යතාච
අනුප්පන්නස්ස උපේක්ඛා සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති. එතකොට මේ හැම එකක්ම විශේෂයෙන් දැනගෙන තියෙන්න ඕනේ. කොහොම දැනගෙන තියෙන්නේ? සන්තං වා අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගෝ හෝති පජානාති. මාතුල ඔව් ඇති විට ඈ ඇති විට ඇති බවද ඔව් මා තුල උපේක්ඛා සම්බොජ්ජංගේ තියෙනවද අනුපේක්ඛා සම්බොජ්ජංගේ තියෙනවා කියලා දැනගන්නවා. අසන්තං වා අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගං නත්ති මේ උපේක්ඛා සම්බොජ්ජංගෝ හෝති පජානාති. මා තුල උපේක්ඛා සම්බොජ්ජංගේ නැද්ද? උපේක්ඛා සම්බොජ්ජංගේ නැතයි කියලා දැනගන්නවා. යතාත අනුප්පන්නස්ස උපේක්ඛා සම්බොජ්ජංග ඈ මොකද? ඔව් යතාච උප්පන්නස්ස යතාත අනුප්පන්නස්ස උපේක්ඛා සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති තන්ත පජානාති. නීපෙදලා තියෙන උපේක්ඛා සම්බොජ්ජංගය උපදිනකොට උපේක්ඛා සම්බොජ්ජංගයයි කියලා දැනගන්න. නේද? උපේක්ඛා සම්බොජ්ජංගේ නැති උපේක්ඛා සම්බොජ්ජංගය ඇති වෙනකොට අනුපේක්ඛා සම්බොජ්ජංගයයි කියලා දැනගන්නවා. නේද? උපේක්ෂා සම්බොජ්ජංගය ඇති වෙනවා කියලා දැනගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? ඉපදුනා උපේක්ඛා සම්බොජ්ජංගය භාවනාය පරිපූර්ණයි. වඩනවා සම්පූර්ණත්වයට පත් කර ගන්නවා. මේක තමයි සතිපට්ඨාන සූත්‍රයේ උපේක්ඛා සම්බොජ්ජංගය පිළිබඳව විස්තර කරපු තැන. ඉතින් මේ උපේක්ඛාව කියන ධර්මතාවය අපි තුල වඩා ගන්නට කරුණු පහක් තියෙනවායි කියලා කියනවා. නේද? කරුණු පහක් තියෙනවා කියලා කියනවා. මේ උපේක්ඛා බොජ්ජංගය අපි තුල වඩා ගන්නට. ඒක හඳුන්වනවා සත්ත මජ්ජත්තතා කියලා. සත්ත කියලා කියන්නේ සත්වයින්. සත්වයින් කෙරෙහි මධ්‍යස්ථ භාවය ඇති කරගන්නලු. එතකොට මේ දැන් උපේක්ඛා සම්බොජ්ජංගය ඇති කරගන්න පහසු වෙන කරුණු වලට එකක් තමයි මේ බාහිර දෙයක්. බාහිර ඉන්න සත්වයින්ගේ මේ උපේක්ඛාව ඇති කරගන්න එක. බාහිර ඉන්න සත්වයින්ගේ උපේක්ඛාව ඇති කරගන්න වෙන්නේ අපි හිතන්නක බාහිර සත්වයින් සැප විඳිනවා දුක් විඳිනවා මේ දෙකම දකින්නවනේ දුක් විඳිනවා දකින්නවනේ දුක් විඳිනකොට තමයි අපි දුකටපත් වෙන්න හදන්නේ. අන දුකටපත් නොවි අපි මොකද්ද ඇති කරගන්න ඕනේ? උපේක්ඛාවට ඉන්න ඕනේ. උපේක්ඛාවකට ඇවිදින්න අපි මේ සත්‍යය වෙනුවෙන් කරුණාව ඇති කරගන්න එක තමයි ඇති කරගත යුතු දේ. නේද? ඒ කරුණාව ඇති කරගන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම දේ. එතකොට උපේක්ඛාවටපත් වෙනකොට නේද? එහෙම නැත්තම් අර අපි නිතර ඉස්සර කතා කරපු එකක් තියෙනවනේ. ගැරණියෙක් මීයක් අල්ලා ගන්නවා. නේද? අපට ලංකාවේ ගැරණි බොහොම හොඳට හුරුයිනේ. ගෙම්බෙක් අල්ලා ගන්නවා මීයක් හරි ගෙම්බෙක්. ගෙම්බුනේ අපි වැඩි අල්ලා ගන්නවා දකින්නේ. එතකොට ගෙම්බෙක් අල්ලා ගත්තාම අපි මොකද කරන්නේ? ගෙම්බා බේරන්ට ගැරන්ටියට ගහනවා නේද? දැන් අපි හිම කරන්නේ නැහැ. දැන් අපි දන්න නිසා. එහෙම නැත්නම් අපි මොකද කරන්නේ? ගෙම්බා බේර ගන්නට ගැරන්ටියට ගහනවා. එතකොට අපි තුල ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? අපි හිතනවා ගෙම්බා වෙනුවෙන් අපි බොහොම කාරුණිකයි කියලා. දේශයක් අපි ළඟ තියෙන්නේ. නේද? එතකොට අපි මේ කරුණාවට ඉන්න ඕනේ දේශය ඇති කරගන්න නැතුව. උපේක්ඛාවෙන් යුක්තව. අපි තුල එන්න ඕනේ ගෙම්බා ජීවිතයෙන් බේරනවා කියන හැඟීමත් ගැරන්ටිය පිළිබඳව මොකක්ද ඇති වෙන්න ඕනේ?
නේද? දැන් අපි ගැරන්ඩිය පිළිබඳව තරහනේ ඇති කරගන්නේ. ගැරන්ඩිය පිළිබඳව අපි මොකක්ද ඇති කරගන්න ඕනේ? ඒ සමග බඩගින්නේ ඉන්නේ කියන ගැරන්ඩිය උපේක්ෂාවක් ඇති කරගන්න. ඈ උපේක්ෂාවක් ඇති කරගන්න ඕනේ. ගැරන්ඩිය පිළිබඳව ඇති කරගන්න ඕනේ. බඩගින්න කියන එක මේ ඇත්තටම මේ සත්තුන්ට බොහෝමයක් සත්තුන්ට නිතරම බඩගින්න තියෙනවා. පුංචි වෙලාවක් තමයි අපිටත් එහෙමනේ නේද? බලන්න ආහාරයක් අරගෙන පැය 3ක් 4ක් යනකොට අපට ආපහු බඩගිනි ඇවිදිලා. මොනවා හරි ටිකක් ගන්නට වෙනවා. නේද? ඉතින් සත්වයින් තුලත් ඊට වඩා වැඩි. සමහරලාට ඒගොල්ලන්ට බඩ පිරෙන්න තරම් හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන්. දැන් එතකොට ගැරන්ඩියා පිළිබඳවත් අපි අනුකම්පාවක් ඇති කර ගන්න ඕනේ. මොකක්ද මේ අනුකම්පාව? ගැරන්ඩියා අපාදුකින් මුදවනවා කියන හැඟීම. ඇයි මේ ප්‍රාණඝාතයක් කරන්න හදන්නේ? මෙන්න මේ ප්‍රාණඝාතයෙන් වළක්වනවා කියන හැඟීමෙන් අපි ඒ තුල කටයුතු කරන්න ඕනේ. ඒ තුල කටයුතු කරන්න ඕනේ. එහෙම කටයුතු කරන්න පුළුවන් නම් අන්න එතකොට තමයි ගැරන්ඩියගෙන්වත් බේරා ගැනීමේ කුසලය අපි තුලට එන්නේ. නේද? එතකොට මේ උපේක්ෂාවෙන් අපි ඒකට එන්න ඕනේ. මේ විදිහේ සත්‍යයන් පිළිබඳව කර්මානුකූලව අපි උපේක්ෂා භාවයටපත් වෙන්න ඕනේ. දුක් විඳින සත්‍යයන් මිනිස්සු ආදී සත්තු මේ කර්මය නිසා මේ දුක් විඳිනවා කියන තේරුම් අරගෙන තමයි අපි මේ කරුණාව තුළට යන්න ඕනේ. නැත්නම් අපි දුකකට ගියොත් දුක කියලා කියන්නේ අකුසලයක් කියන එක අපි තේරුම් ගන්න ඕනේ. නේද? දුකටපත් නොවි. අපි එහෙම දුකටපත් නොවි යන තැනට හඳුන්වන්නේ අකුසලයක් නොවන විදිහට දුකටපත් වෙන්න තැන තමයි සංවේගය කියලා අපි හඳුන්වන්නේ. නේද? අපේ සිංහල භාෂාවේ තියෙන ලස්සන වචනයක් සංවේගය. නේද? මේවා ගොඩාක් වෙලාවට අර මරණ ගෙවල් වලදී තමයි අපට දකින්න හම්බෙන්නේ සංවේගය කියන වචනය. නේද? අහන්න ලැබෙන්නේ. නේද? ඉතින් ඒ විදිහට මේ තැනදී අපි සංවේගය ඇති කර ගන්න ඕනේ. මේ තැන. එතකොට අපි මොකක්ද ඇති කර ගන්න ඕනේ? සත්ත මජ්ජත්තතා. සත්ත්‍ය කියලා කියන්නේ සත්වයින් නේද? සත්ත්‍ය කියලා තැනදී අපි ඉන්නේ සත්වයින්. සත්ත්‍ය කියන වචනේ සත්ව නෙමෙයි සත්ත්‍ය. ඒනවා ඇති නේද? සත්ත්‍ය. පේන්නේ නේ. පේන්නේ මොකද පේන්නේ මටවත් මෙතනින් පේන්නේ ඔව් ඒ පාට හරියන්නේ නැහැ ඒ පාට අයින් කරලම තියන්න වෙනවා මේ පාට පේනවද සත්ත ඒක හරියට ටිකක් පේනවා. ඊට වැඩි ටිකක් පේනවා කිට්ටු කරපො දැන් ටිකක් පේනවා නේද? සත්ත මජ්ජත්තතා නේද? සත්ත මජ්ජත්තතා මජ්ජත්තතා කොට මජ්ජත්ත එතකොට සත්ත මජ්ජත්තතා ඇති වෙන්න ඕනේ. ඊළඟට සංඛාර මජ්ජත්තතාවය ඇති කරගන්න පුළුවන් වෙන්න ඕනේ. සංඛාර කියලා කියනකොට සතේනුත් සංඛාර තමයි නේද? සංඛාර මජ්ජත්තතාවය කියලා කතා කරනකොට අපිට කතා කරන්න වෙන්නේ වස්තුන් පිළිබඳව. ඒ කියන්නේ අප්‍රාණික දේවල්, මේ ජීවියක් නැති දේවල්.
සත්ත්ව කියලා කියනකොට අපි කතා කරලා තියෙන්නේ මොකද්ද? ජීවයක් තියෙන දේවල්. නේද? ඒක නිසා තමයි අපිට කර්මයේ පැත්තෙන් හිතන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි මේ අනික් කරුණ සංඛාර මජ්ජත්තාවය ගැන කතා කරනකොට අවිඥානික දේවල් වලට කර්මයක් කතා කරන්න බැරි වෙනවා. නේද? කර්මයක් කතා කරන්න අපට බැරි වෙනවා. ඒ නිසා ඒවයේ පිළිබඳව ඒ කියන්නේ හැම දෙයක්ම හැම වස්තුවක්ම කැඩෙනවා, බිඳෙනවා, දිරලා යනවා, විනාශ වෙනවා කියන එක අපි දකින්න ඕනේ. හිතන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. නේද? කැඩෙන, බිඳෙන, දිරා යන වස්තුන් හැටියට අපි ඒක දකින්න ඕනේ. නේද? ඒක තමයි මෙතන විශේෂ තියෙන්නේ. එතකොට අපි ඇඳුම් පැළඳුම් පිළිබඳව, ගෙවල් දොරවල් පිළිබඳව, බාහිර වස්තුන් පිළිබඳව, යාන වාහන පිළිබඳව අපි නිතර පරිහරණය කරන හැම දෙයක් පිළිබඳවම අපි මේ ස්වභාවය හිතන්ට දකින්ට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක හඳුන්වනවා මොකද්ද? සංඛාර මජ්ජත්තතාවය කියලා. එතකොට ඒක දෙවෙනි කාරණේ. එහෙම සිද්ධ වෙන එක. ඊළඟට තියෙනවා සත්ත සංඛාර ක්ලේයායන පුච්චල පරිවර්ජතා කියලා. ලිව්වකම් ඔව්. සත්ත සංඛාර ක්ලේයායන පුච්චල. සත්ත සංඛාර ක්ලේයායන පුච්චල. නේද? සත්ත සංඛාර සංඛාර ක්ලේයායන සත්ත සංඛාර ක්ලේයායන පුච්චල. මජ්ජත්තතා. මජ්ජත්තතා. එතකොට සත්ත සංඛාර ක්ලේයායන අමුතුම වචනයක් වාගේ අපේ හිතට දැනෙන්නේ නේද? මේ ක්ලේයායන ක්ලේලායන 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 කියන්නේ කෙලස් කියන එක. මං ලියන්න කියලා වැඩිපුර. එතකොට ක්ලේලායන කියලා කියන්නේ සත්වයින් පිළිබඳව සංස්කාර ධර්මයන් පිළිබඳව කෙලෙස් වශයෙන් අල්ලාගෙන තියෙන එක. සත්ව කියලා හිතනකොට අපි අර ගැරන්ඩියා ගැන හිතනකටත් එහෙම හිතන්න පුළුවන්. ඊළඟට අපේ දරුවන් පිළිබඳව හිතන්න පුළුවන්. අපේ දරුවෝ සමහර වෙලාවට ගමනක් ගිහිල්ලා පුංචි දරුවෝ නම් පරක් වෙනකොට අපි දැඩි ලෙස කලබල වෙනවනේ. කලබල වෙන්නේ නැතුව ඒක දකින්න පුළුවන්කම වෙන්න තියෙන්න ඕනේ. අපි කලබල වෙනවා කියලා කියන්නේ
වික්ෂිප්ත වෙනවා තරහ එනවා අපිට අර කතාවකටත් තියෙනවනේ අපේ කලබල වුණාම කොරහටවත් අත දාගන්න බෑ කියලා. අපි කුස්සියේ දකින කට ලොකුම භාජනය තමයි කොරහ කියන එක නේද? දැන් නම් ඉතින් අලුතෙන් ඉන්න අයට මේ වචනේ තියා ඒක දකින්නත් නැතුව ඇති නේද? මේ කොට කොරහේවත් කට දාගන්න බැරි වෙනවා අත දාගන්න බැරි වෙනවා කියලා අපි කියනවා. නේද? ඒක ඒ ස්වභාවයක්. එතකොට මෙන්න මේක මේ සංඛාර ක්ලේයායන පුජ්‍යල පරිවජ්‍යතා ක්ලේයායන පුජ්‍යල මජ්ජත්තා නෙමෙයි පරිවජ්‍යතා මම වැරදිට ලියලා තියෙන්නේ මජ්ජත්තා නෙමෙයි පුජ්‍යල පරිවජ්‍යතා පුජ්‍යල මජ්ජත්තා නෙමෙයි මේ උස පුටුවක් කපපු විදිහට පුජ්‍යල මජ්ජත්තා නෙමෙයි කඩ පරිවජ්‍යතා එතකොට මොකද කරන්න ඕනේ මේ අර විදිහේ පුජ්‍යලයින් සත්වයින් කෙරෙහි ඒ වගේම මේ වස්තුන් පිළිබඳව දැඩි කොට අල්ලාගෙන ඉන්න දෙයින් අපි අයින් වෙන්න ඕනේ. එතකොට අන්න ඒක තමයි ඒ කරුණින් විස්තර කරන්නේ. එහෙමනම් ඊළඟට වෙන්න ඕනේ මොකද්ද? සත්ත්‍ය සංඛාර පුජ්‍යල සත්ත්‍ය සංඛාර මජ්ජත්ත පුජ්‍යල මොකද්ද වෙන්න ඕනේ? සත්ත්‍ය සංඛාර මජ්ජත්ත පුජ්‍යල නේද? මෙත අතන තිබුණේ ක්ලේලායන නේද? මෙතන එන්නේ එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? සත්ත්‍ය සේවනතා නේද? සේවනතාවේ ඒ සත්වයින් පිළිබඳව පුජ්‍යලයින් පිළිබඳව ඊළඟට සංස්කාර ධර්මයන් පිළිබඳව අපි සත්ත්‍ය සංඛාර කියන දෙක ඉස්සෙල්ලා කතා කළා. සියලුම දේවල් පිළිබඳව මොකක්ද ඇති කරගන්න පුළුවන් වෙන්න ඕනේ? උපේක්ඛාව. තදදි මුත්තතා. උපේක්ෂාවට නැඹුරු කරගත්තු සිතක් ඇති බව. ඉතින් ඒක අනුව අපට චුට්ටක් කතා කරන්න තියෙනවා. හඳුන්නේ එකක් ලියන්න. මොකද්ද? හොඳයි. සත්ත්‍ය පුජ්‍යල සත්ත්‍ය සංඛාර මජ්ජත් පුජ්‍යල සත්ත්‍ය සංඛාර මජ්ජත් සත්ත්‍ය සංඛාර පුජ්‍යල සංඛාර පුජ්‍යල සත්ත්‍ය සංඛාර මජ්ජත් සත්ත්‍ය සංඛාර මජ්ජත් පුජ්‍යල පුජ්‍යල
සේවනතා. අන්තිමේ කොපිම යන්න තදති මුත්තතා. ඒ පේන්නේ නැහැ. එන යටින් යන්න. යට පේනවා නේ? පේනවා. තදති මුත්තතා. මේක අපි හැම එකම කතා කළා. තදති මුත්තතාවය සංස්කාර ධර්මයන්ට නැඹුරු කරගත්තු සිතක් පවත්වා ගන්නට තදති මුත්තතාවයේ හැටියට කතා කළා. එතකොට දැන් එතන අර කේලායන කියන එකයි තෙල් පුතර්ජන කියන එකයි එතන වෙනසක් තියෙනවා. පුතත්ජන කියන එක දැන් මමත්වයෙන් අල්ලගන්න එක මගේ කියලා අල්ලගන්න එකනේ පුතත්ජන ස්වභාවය කියලා කියන තැනදී නමුත් අතින්දිත් අපිට තියෙනව නේද ඔව් පුතත්ජන පුජ්‍යලිය දැඩි ලෙස අල්ලගන්නවනේ නේද පුතත්ජන භාවයේ ඉක්මවනකොට ඒ අල්ලා ගැනීම බොහෝ සෙයින් අඩු කරලානේ තියෙන්නේ අපිට එහෙම වර්ග කරගන්නත් පුළුවන්. නමුත් එහෙම ධර්මයේ වින්කොට විස්තර කළා නැහැ. පුතඥය කියලා. මේ තදදි මුත්තතාවයේ පිළිබඳව කතා කරනකොට අපි මේ දැන් මච්ඡත්තතාවයේනේ උපේක්ඛාවනේ කතා කරන්නේ. එහෙමනම් මේ උපේක්ඛාවේදී අපි සද්ධාව අපි අර ඉන්ද්‍රිය ධර්මයන් සමතත්වයට පච්චර ගන්න තැනකට එනවනේ අපි මාර්ගඵලයක් ලබන මොහොතේදී මේ ඉන්ද්‍රිය ධර්ම ටික සියල්ලම සම වෙන්න ඕනේ සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා ඒ ධර්මතාවයන් ටික සමභාවයටපත් වෙනවා ඒ වගේම අපි දන්නවා ඒ මාර්ගඵලයන් ලබන සිතක් තුළ අර එකට නොයෙදෙන ඒවා එකට යෙදෙනවා. විරති චෛතසික තුනම එකට යෙදෙනවා. ඒ අවස්ථාව විශේෂයිනේ. ඒ නිසා මේ වයේදී දැන් හිතන්නක අපි සංඛාර උපේක්ඛාවට එනකොට සද්ධාව නිසා අපි විතර්ක ඇති කර ගන්න පුළුවන් මෙතෙන්ට එනකොට සද්ධාව නිසා බුදුහාඳුරන් වහන්සේ දැන් මොකද මම එතෙන්ට චුට්ටක් විස්තර කරන්නම් දැන් මම හිතන්නේ අපි කතා කළා අරමුණ වල ඇතිවීම නැතිවීම දැකීම තුලදී උද්‍යප්පේ ඥානියත් නැතිවීම දකින්න තුලදී භංග ඥානියත් ඊළඟට ඒ වගේ මේ සංස්කාරවල බය දකින්න තැන බයතුප්පඨාන ඥානියත් ඊළඟට සංඛාරයන්ගේ ආදීනවය දකිනවා ඊළඟට සංඛාරයන්ගේ නිබ්බිදාව දකිනවා කලකිරෙනවා සංස්කාරයන් කෙරෙහි ඒ වගේම ඊළඟට සංස්කාර ධර්මයන්හි කලකිරීම ඇති වෙනකොට ඒ දැනත්තා කලකිරීමෙන් පස්සේ මිදෙනවා මුංචිත කම්මිතා ඊළඟට පටිසංකා ඒ නවමහ ඒ තාක් ඇති වුණු විදර්ශනා ඥානයන් පිළිබඳව අපසෙట్లా බලනවා කියන්නේ යාට ඒ ධර්මතා ඔක්කොම ඒ ඥාන අවස්ථාවේ පහළ වෙනවා උද්‍යප්ප භංග බය ආදීනව ඒ ධර්මතා ටික ඔක්කොම මේ ඥාන අවස්ථාවේ පහළ වෙනවා ඊළඟට පටිසංඛා ඥානයේදී මොකද සංස්කාර ධර්මයන්ගේ ආදීනවය දකින්න එක නිබ්බිදාව දකින්න එක සැප පහසුකමක් නැහැ. ඒ තැන්වල ප්‍රීති පස්සද්ධි නැති වෙලා ගිහිල්ලා. අපි ඒක ප්‍රීතිය පස්සද්ධිය ගැන කතා කරනකොට කතා කළා. ඊළඟට
එතනින් පස්සේ මුංචිත කම්මිතා මිදෙනකොට ආයේ ප්‍රීතිය පස්සද්ධිය බොහොම වෙලාවට ඇති වෙනවා. ප්‍රීතියටත් වඩා පස්සද්ධිය. එතකොට ඊළඟට පටිසංඛා ඥානය ඊළඟට තමයි සංඛාරූපික්ඛා ඥානය හඳුන්වන්නේ. සංඛාරූපික්ඛා ඥානයට එන පුජ්‍යලයාට වේදනා කොච්චර වේදනාවක් ආවත් ඒ වේදනාව ස්වභාවික වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් අපහසුයක් නැහැ. එහෙම භාවනා කරන යෝගාවචරයාට සමහරලාට පැය දෙකක් ඉඳගෙන හිටියත් ගාණක් නැතුව ඉන්න පුළුවන්. උද්‍යප්පේ ඥානෙදිත් ඉන්න පුළුවන්. ඒ වගේම මේ සංඛාරෝපේක්ඛා ඥානයට පැමුණුණු යෝගාවචරයටත් ඉන්න පුළුවන්. උද්‍යප්පේ ඥානය තුලදී ප්‍රීතිපස්සද්දීන් තුල බහුලව ඉන්නවා. ප්‍රීතිය තුල නමුත් සංඛාරෝපේක්ඛා ඥානයට එනකොට පස්සද්ධිය බහුලව කොට පස්සද්ධිය තුල තමයි එයා ඉන්නේ. කියන්නේ සිත කය සංසිඳිලා. නේද? සිතේ කයේ සෑහළු භාවය කියලා වචනිකුත් අපි කියනවා. සංසිඳිලා. එතකොට එයා කලකිරිල්ලක් නැහැ, මේ කලබලයක් නැහැ, සංසුම් භාවයටපත් වෙලා. ඒ සංසුම් භාවයටපත් වුණ තැනක් තමයි මෙතන හඳුන්වන්නේ. විලාව ගොඩක් ගත වෙලා මේ ඒ කරුණ මම ඊළඟ දවසේ කතා කරන්නම්. මොකද චුට්ටක් කතා කරන්න තියෙනවා. ඒ නිසා අපි අදට නතර කරමු. මේ විලාව පිළිබඳව හැඟීමක් ඇති වුණේ නැහැ. ඒ නිසා අපි නතර කරමු මේ අවස්ථාවේදී. අනිත් දවසේ ශේෂයෙන් මතක් කරන්ට ඒ ටික ගැන කතා කරන්ට. මොකද මම මේ කියන්නේ ප්‍රායෝගිකවම සංඛාරෝපේක්ඛා ඥානයේ ස්වභාවය. ඉත ප්‍රායෝගිකවම අපිට දකින්න පුළුවන් සංඛාරෝපේක්ඛා ඥානය ඇති වුණ කෙනෙකුගේ ස්වභාවය. ඉතින් විදර්ශනා වඩන්ට මම දන්නවා හොඳටම ඒ වඩන තුලදී මේ හැමදිනාටම මේ සංඛාරෝපේක්ඛා ඥානය කරා ගමන් කරන්න පුළුවන්. අතහැරලා වඩන්න. අතහැරලා වඩන්න. අල්ලගෙන වඩන්න නම් එපා. එහෙම අල්ලගෙන වඩනකම් අපි දීර්ඝ කාලයක් වඩලා තියෙනවානේ. අපි ඉස්සරහට යන්නේ අර මම නිතරම කියන ලිස්සන ගහේ උපමාවෙන්. නේද? ඒ නිසා ඒකට ඊට නොදී අපි මේ පැත්ත සිද්ධ කරගන්න උත්සාහ කරමු. අනිත් දවසේ එහෙම කරගන්න පුජ්‍යලයාට මේ සංඛාරෝපේක්ඛා ඥානය ඔගොල්ලන්ටම අත්දකින්න පුළුවන්. ඒක මම දන්න නිසාමයි කියන්නේ. මේ භාවනා ගැන ගැඹුරට ධර්ම කරුණුම ධම්මවිජේ සම්පොඥංගේ ගැඹුරට කියන අයගේ බණ හොඳට අහන්න මේ සංඛාරෝපේක්ඛාවට යන හැටි කියන්නේ හැම තැනකදීම කියන්නේ අර ටික විතරයි. මෙතෙන් යනකම් කියන අය මම මේ බොහොම වෙලාවට මවත් උත්සාහ කරලා තිනවා අහලා බලන්න. ඒවයේදී එහෙම කියන්නේ එතෙන්ට යනකම් යන්න පුළුවන්කම තියෙනවා කියන එක මතක තියාගෙනම කටයුතු කරන්නයි කියන බව ශේෂයෙන්ම මතක් කරනවා. ඒ නිසා කොච්චර ගැඹුරට කතා කළත් වැඩක් නැහැ මේක ප්‍රායෝගික වුණේ නැත්තම්. ඒක වචන ටිකක් විතරක් වෙනවා අපට. නිසා විශේෂයෙන් මං ඉල්ලනවා අතහැරලා භාවනා කරන්න. අතහැරලා භාවනා කරන්න. අල්ලගෙන භාවනා කරන්න එපා. අපි ඔක්කොම කරන්නේ අල්ලගෙන භාවනා කරන එක. ඉතින් අතහැරලා භාවනා කරන්න අපට ඉදිරියට යන්න පුළුවන්. ඒ පුළුවන්කම දන්න නිසාමයි කියන්නේ කියන බවත් මතක තියාගන්න. හොඳයි. එහෙමනම් අපි මේ මොහොතේදී මේ සිද්ධ කරගත් උදාර කුසලයන් දෙවියෝ අනුමෝදන් වෙත්වා. සපවත් වේවා, සපයන්ගින් සපයන්ටපත් වේවා, නිවනින් සැනසෙත්වා කියලා අපි සාදුකාරයි.